समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච මානව බ්‍රහ්මාණං සහව්‍යතාය මග්ගෝති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් මේ සූදානම් වෙන්නේ සූත්‍ර ධර්ම විවරණ ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මදේශනාව සිද්ධ කරන්න. මුලින්ම අපි හැමදෙනාම මේ ධර්මදේශනා මාලාව මේ විදිහට විකාශය කරන්න කැප වෙන හැම දෙනාම සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. ඒ අයට සෙත් පතමු. ස්වාමින් වහන්සේලා වන අපටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් වන මේ පින්වත් හැම දෙනාටමත් මේ විදිහට මේ ධර්මදේශනා අධ්‍යයනය කරන්න, ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන මේ ජයමග රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට, ඒ වගේම විශේෂයෙන්ම මේ සඳහා මූලිකව මෙහෙයවීම් කටයුතු කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දෙනාටම මේ සිද්ධ කරන ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණ අවබෝධය පිණිස වේවා කියලා අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද දවසට નિયમિત දේශනාව අපි මේ විදිහට විස්තර කරගන්න ආරම්භ කරන්නේ මජ්ක්‍ධිම නිකාය ඇසුරෙන් සිද්ධ කරන සූත්‍ර ධර්ම විවරණ ධර්මදේශනා මාලාව තුල අද දවසට નિયમિત වෙලා තියෙන්නේ සුභ සූත්‍රය. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පස්වන වග්ගය වන බ්‍රාහ්මණ වග්ගයේ 99 වෙනි සූත්‍ර දේශනාව සුභ සූත්‍රය. බ්‍රාහ්මණ වග්ගය තුල 9 වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය ඇතුළත් සියලු සූත්‍ර දේශනා අතර සංඛ්‍යාත්මකව බැලුවොත් 99 වෙනි සූත්‍ර දේශනාව. දැන් මේ පින්වතුන්ට හොඳට පුරුදු ඇති මජ්ක්‍ධිම නිකාය තුල සූත්‍ර ධර්ම දේශනා 152ක් ඇතුළත් වෙනවා. එතකොට පිළිවෙලින් මේ දේශනා මාලාව තුල මේ වෙනකොට සූත්‍ර දේශනා 98ක් විකාශය වෙලා අවසానයි. ඊයේ දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා වාසෙට්ට සූත්‍රය කලින් මේ දේශනා මාලාවේ අවසානයේට විකාශය වෙච්ච දේශනාව තුල වාසෙට්ට සූත්‍රය විස්තර කරගන්නට යෙදුණා. අද දවසේ සුභ සූත්‍රය අපි දැනගන්නවා. මේ දේශනා මාලාවේ ඊළඟට සංඝාරව සූත්‍රය විකාශය කරන්න નિયમિતයි. මේ විදිහට එක දිගට අඛණ්ඩව සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්න මේ පින්වතුන්ට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ දේශනා මාලාව ස්වාමින් වහන්සේලාටත් මේ පින්වත් හැම දෙනාටමත් ධර්මයේ තුල යෙදෙන්න, දහම් කරුණු දැනගන්න, තමන්ගේ ප්‍රතිපදාව මනාව ඉදිරියට අරගෙන යන්න ලොකු ආශිර්වාදයක්. අද දවසට નિયમિત සුභ සූත්‍රය අපි එහෙනම් විස්තර කරගමු. පින්වත්නි, ආරම්භයේදීම
මේ සුභ සූත්‍රය තුල අන්තර්ගත කාරණා සංක්ෂිප්තව අපි මතක් කරගමු. අද දැනගන්න මේ සුභ සූත්‍රය ඊටාම වැදගත් වෙනවා අපිට විශේෂයෙන්ම මෙන්න මේ කාරණා ඇතුළත් වෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි වැඩි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ගිහි ජීවිත සහ පැවිදි ජීවිත සකස් විය යුතු ආකාරය. ගිහි ජීවිතයක් හෝ වේවා පැවිදි ජීවිතයක් හෝ වේවා කොයි විදිහටද සකස් කරගන්න ඕනේ? මහත්ඵල මහානිසංස ලබා ගැනීම සඳහා. ඔන්න ඔය කාරණාව මේ සුභ සූත්‍රය තුල බොහොම අපූර්වට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා වැඩි ආනිසංස ඉහළ ප්‍රතිඵල තමන්ගේ ජීවිතයට ලබා ගන්න නම් ඒ ගිහියා හෝ පැවිද්දා කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා ඔන්න බුද්ධ භාෂිතය හම්බෙන තැනක් මේ සුභ සූත්‍රය. ඒ වගේම තමයි යමක් පිළිබඳ නුවණින් විමසා බැලීමට බුදුරජාණන් වහන්සේ යොමු කළ ආකාරය. බුදුරජාණන් වහන්සේ අපිට කිසිම දෙයක් කියූ පමණින් පිළිගන්න කියලා අනුදැන වදාලේ නැහැ. මේ සුභ සූත්‍රය තුල හොඳට පැහැදිලි වෙන ඒ කාරණා. ඇත්තටම යමක් පිළිගන්න කලින් කොහොමද ඒ දේ පිළිගන්න කලින් කොහොමද අපි හිතන්න ඕනේ? කවුරු හරි දෙයක් අපි හිතමු අපිට කවුරු හරි යමක් කියනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේකමයි ඇත්ත. එහෙම දෙයක් කියනවා කියලා හිතන්න. මොකක් හරි දෙයක්. ඇත්තටම මේ වගේ දෙයක් ඇහෙනකොට අපි ඒ දේ පිළිගන්න කලින් කොහොමද හිතන්න ඕනේ? මෙන්න මේ අසවල් පුද්ගලයා මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඒක තමයි ඇත්ත. මෙන්න මේ ශාස්ත්‍රූවරයා මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඒක තමයි මේ ලෝකේ සත්‍ය වූ ධහම. ඔන්නෝම අපිට ඇහෙනවනේ. එතකොට ඒ වගේ දෙයක් ඇහෙද්දී ඒ දේ පිළිගන්න කලින් අපි කොහොමද හිතන්න ඕනේ කියලා සුභ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ නිසාත් වැදගත්. ඒ වගේම තමයි මිනිස් භව ඉක්මවා ගිය ආර්ය භාවය ලබා දෙන ඥාන දර්ශනයන් ප්‍රත්‍යක්ෂ කිරීමට බාධාගෙන දෙන ධර්මතා සඳහන් වෙනවා. මනුෂ්‍යත්වයේ ඉක්මවා යන්නම වෙනවා අපිට මේ සංසාරයෙන් නික්මෙන්න නම්. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය තත්වයක් තමයි ආර්ය භාවය. මාර්ගඵල අවබෝධය. මිනිස් භව ඉක්මවා ගිය ඥාන දර්ශනය. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය. අපි ඒකනේ කියන්නේ ලෝකෝත්තර. ලෝකයෙන් එතර වූ තත්වය තමයි නිර්වාණ අවබෝධය. එතකොට ඒ ලෝකෝත්තර තත්වයටපත් වෙන්න මාර්ගඵල අවබෝධයට ළඟා වෙන්න අපිට බාධා කරන්නේ මොනවාද කියලාත් මේ සුභ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ නිර්වාණ අවබෝධය කරා ගමන් කරන්න මේ ධර්මයේ මනාව අවබෝධ කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න අපිට ඒකට ඇත්තටම මොනවාද බාධා කරන්නේ? ඒ බාධා ටික හරියට අඳුනගත්තොත් මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ ඉදිරියට යන්න ඒක පහසුවක්. මේ සුභ සූත්‍රයේ හොඳ උදාහරණයක් අපිට මනාව පැහැදිලි කරලා දෙනවා. නිර්වාණ අවබෝධයට බාධා කරන්නේ මෙන්න මේ දහම් කාරණා. මෙන්න මේ ධර්මතා. අන්න බාධා ටික මනාව අඳුන ගන්න. ධර්මාවබෝධය කරා ගමන් කරන්න කැමැත්තෙන් ඉන්න අපිට ඒ සඳහා මෙන්න මේ ටික තමයි බාධා කරන්නේ කියලා හොඳට පෙන්වා දෙන සූත්‍රයක් සුභ සූත්‍රය. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ බවත් පිළිඹු වෙනවා මේ සූත්‍ර දේශනාව තුළ. දැන් මේ ආරම්භයේදීම අපි කෙටියෙන් මේ මතක් කරන්නේ මේ දේශනාව අපට වැදගත් වෙන්න හේතු වෙන කාරණා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ සර්වඥයි. මොකද්ද සර්වඥයි කියන්නේ? හැම දෙයක්ම උන්වහන්සේ දැනගත්තා. මේ ලෝකේ සිද්ධ වෙන දැනගත යුතු සියල්ල උන්වහන්සේ අවබෝධ කළා. ඒ නිසා උන්වහන්සේව අපි හඳුන්වනවා සර්වඥයන් වහන්සේ. සියල්ල දැනගත්ත උත්තමයාණන් වහන්සේ.
උන්වහන්සේගේ සර්වඥ බව හාත්පස විනිවිද ගිය ඒ ප්‍රඥාව මේ දේශනාව තුළ හොඳට පිළිඹු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේව මනාව හඳුන ගන්න උදව් වෙන සූත්‍රයක් මේ සුබ සූත්‍රය. විශේෂයෙන්ම සුබ සූත්‍රයේ බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙන්නේ පින්වත්නි විශේෂම කාරණාව මේ සූත්‍රය තුල විශේෂයෙන්ම කියලා දෙනවා බ්‍රහ්මයන් හා වාසය කිරීමට නිවැරදිම මාර්ගය කුමක්ද? සුබ සූත්‍රයේ විශේෂයි මෙන්න මේ කාරණාව නිසා. කලින් කාරණාත් මේ සූත්‍රයේ විශේෂ වෙන්න හේතුවක්. නමුත් ප්‍රධානම කාරණාව කෙනෙක්ට බ්‍රහ්ම ලෝකේ උපදින්න මම මොනවාද කරන්න ඕනේ කියලා දැනගන්න ඕන නම් බ්‍රහ්ම ලෝකයේ උපතක් සකස් කරන්න මම කොහොමද පිළිපදින්න ඕනේ කියලා දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ සුබ සූත්‍රය ඒකට හොඳ උදාහරණයක්. හොඳ මඟ පෙන්වීමක් තියෙනවා මේ සුබ සූත්‍රය තුල බ්‍රහ්ම ලෝකයේ උපතක් සකස් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට. අපි දන්නවා බ්‍රහ්ම ලෝකය කියන්නේ මේ පින්වතුන් දන්නවා මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය දිව්‍ය භාවයේ ඉක්මවා ගිය මේ ලෝකයේ තුල වැඩිපුරම සැප වේදනා විඳින්න පුළුවන් විදිහට සුගති ලෝක අතර ඉහළම තලයේ විදිහට සලකන්නේ මෙන්න මේ බ්‍රහ්ම ලෝක. එතකොට බ්‍රහ්ම ලෝකවල උපතක් සකස් කරගන්න නම් කොහොමද පිළිපදින්න ඕනේ කියලා සුබ සූත්‍රය තුල විශේෂයෙන්ම කියලා දෙනවා. එහෙනම් ඔන්න ඔය මූලිකව මතක් කරගත්ත කාරණා නිසා අද දැනගන්න මේ සුබ සූත්‍රය ඊටාම වැදගත් අපිට. එහෙනම් පිළිවෙලින් සූත්‍ර දේශනාව අපි කාලානුරූපව සාකච්ඡා කරමු. මේ සුබ සූත්‍රය අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. මේ දේශනාවේ නමත් සුබ සූත්‍රයනේ. එතකොට ඒ විදිහට නම යොදලා තියෙන්නේ මේ දේශනාව තුල සුබ නමින් හඳුන්වන මානවකයෙක් ගැන සඳහන් වෙනවා. සුබ නැමැති මානවකයා සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙච්ච සංවාදයක් තමයි මේ දේශනාව තුළ සඳහන් වෙන්නේ. එතකොට සුබ නැමැති මානවකයෙක් සම්බන්ධ නිසා ඔහුගේ නමින් මේ දේශනාව සඳහන් කරලා තියෙන්නේ නම් කරලා තියෙන්නේ සුබ සූත්‍රය නමින්. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තෝදෙය්‍ය බමුණාගේ පුතා වෙච්ච සුභ මානවකයා යම්කිසි කරුණක් වෙනුවෙන් සවැත් නුවර එක්තරා නිවසක වාසය කරනවා. එතකොට මේ සුභ මානවකයා සවැත් නුවර කෙනෙක් නෙමෙයි. එතකොට සුභ මානවකයා එයා ගැන සඳහන් වෙනවා තෝදෙය්‍ය බමුණාගේ පුතා. තෝදෙය්‍ය නැමැති බමුණාගේ පුතා වෙච්ච මේ සුභ මානවකයා මොකක් හරි කටයුත්තක් නිසා සවැත් නුවරට ඇවිල්ලා. සවැත් නුවර එක්තරා හිතවත් කෙනෙක්ගේ නිවසක මෙයා ටික කාලයකට නතර වෙලා ඉන්නේ. සුභ මානවකයා. දවසක් සුභ මානවකයා ඒ තමන් නතර වෙලා හිටිය ගෙදර ගෙහිමියගෙන් ඒ ගෙදර ඉන්න කෙනෙක්ගෙන් අහනවා සවැත් නුවර රහතුන්ගෙන් වෙන් නොවේ. යැයි මා අසා ඇත. අද කවර මහණෙකු හෝ බමුණෙකු වෙත එළඹෙන්නද? දැන් මේ සුභ මානවකයා මොකද්ද මේ අහන්නේ? සුභ මානවකයා తాවකාලිකව ගෙදරක නතර වෙලා හිටියනේ සවැත් නුවර. ඒ සවැත් නුවර ඒ Taman නතර වෙලා හිටිය ගෙදර ගෙහිමියගෙන් අහනවා මේ සවැත් නුවර රහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. කවදාවත් මේ සවැත් නුවර රහතන් වහන්සේලාගෙන් නම් හිස් වෙන්නේ නැහැ. මං අන්න එහෙම අහලා තියෙනවා. අද මම මොන වගේ ස්වාමින් වහන්සේ නමක් වෙත එළඹුණොත් හොඳයිද? අර ගෙහිමියගෙන් අහනවා අද මම කොයි වගේ මහණෙක් බමුණෙක් වෙත ගියොත් මට යහපතක් වෙයිද? ඒ ගෙහිමියා සඳහන් කරනවා මේ සුභ මානවකයාට භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසති. උන්වහන්සේව හමු වෙන්න. බලන්න කල්යාණ මිත්‍ර සේවනය. මේ ගෙහිමියා භාග්‍යවතුන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන දැනන් ඉඳලා තියෙනවා. ඒ නිසාම මේ ගෙහිමියා මේ ගෙදර හිටිය පුද්ගලයා සුභ මානවකයව බුදුරජාණන් වහන්සේ වෙත යොමු කරනවා.
බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්නේ ඔයාට සුදුසුයි. ඒක ඔයාට යහපතක් සිහිපත් කරනවා. ඉතින් සුබ මානවකයා ඒ අදහසට එකඟ වෙලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා. එතකොට මේ සුබ සූත්‍රය තුල අපිට අවශ්‍ය මූලික දහම් කාරණා ඉස්මතු වෙන්නේ මේ සුබ මානවකයා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා කරන සංවාදයත් එක්ක. ඒ සංවාදයේ තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණා අපිට බොහෝ වැදගත් කරුණු කාරණා හෙළිදරව් කරනවා. මේ සුබ මානවකයා භාග්‍යවතුන් වහන්සේ ළඟට එළඹිලා ඔන්න භාග්‍යවතුන් වහන්සේත් එක්ක ටික වෙලාවක් සතුටු සාමීචි කතා කරලා ආගිය තොරතුරු කතා කරලා ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. ඔන්න දැන් ඉඳන් මේ කාරණා ටිකට හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. අර මුලින් සඳහන් කරගත්තේ අපි මේ සුබ සූත්‍රය අපිට වැදගත් වෙනවා මෙන්න මේ කාරණා නිසා කියලා. අර ඒ මුලින් මතක් කරපු කාරණා ඔන්න දැන් තමයි හොඳට විග්‍රහ වෙන්නේ. සුබ මානවකයා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් පළවෙනි ප්‍රශ්නය ගිහියා නිවැරදි කාරණ ධර්මය පුරයි. පැවිද්දා නිවැරදි කාරණ ධර්මය නොපුරයි. යනුවෙන් බමුණෝ කියති. මේ ගැන භවත් ගෞතමයෝ කුමක් කියද්ද? ඔන්න අහන පළවෙනි ප්‍රශ්නය. මොකද්ද මේ සුබ මානවකයා අහන්නේ? භාග්‍යතුන් වහන්සේ බමුණෝ මෙන්න මෙහෙම කියනවා. කොහොමද? ගිහියා තමයි නිවැරදි දේ කරන්නේ. ගිහියා තමයි ගෘහස්ත පුද්ගලයා තමයි නිවැරදි විදිහට නිවැරදි ධර්මය පූර්ණය කරන්නේ. නිවැරදි විදිහට ජීවිතය ගත කරන්නේ. ඒ වගේම බමුණෝ කියනවා පැවිද්දා නිවැරදි කාරණ ධර්මය නොපුරයි. පැවිද්දා කියන කෙනා ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා පැවිදි ජීවිතයක් ගත කරන්න එළඹිච්ච කෙනා නිවැරදි දේ නෙමෙයි කරන්නේ. ඔන්නකොම බමුණෝ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ගැන දක්වන අදහස කුමක්ද කියලා තමයි අහන්නේ. බලන්න ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම සමාජයේ තිබ්බ මතවාද. ගිහියා තමයි නිවැරදි ප්‍රතිපදාව තුල නිරත වෙන්නේ, පැවිද්දා නෙමෙයි. අහනවා ඔන්න ඔය මතය ගැන, බමුණෝ දරන මේ මතය ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? බලන්න පින්වත්නි, මේ වෙලාවේ බලමු අපි භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙන ආකාරය. උන්වහන්සේ මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මානවකය, මෙන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. මානවකය, මම මෙහිදී විභජනය කොට පවසමි. ඒකාන්තවාද නොවෙමි. භාග්‍යතුන් වහන්සේ කලබල වෙන්නේ නැහැ. උන්වහන්සේ පවසනවා ඔය ප්‍රශ්නයට මම එක එල්ලේ පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නයට මම එක කරුණකින්, එක එල්ලේ කියනට වඩා එක කරුණකින් කියන එක ගැලපෙනවා. ඒකාන්තවාද නොවෙමි. සුබ මානවකය, ඔය අහන ප්‍රශ්නයට මම එක කරුණකින් උත්තරය දෙන්නේ නැහැ. විභජනය කොට පවසමි. ඕක ටිකක් විස්තරාත්මකව බෙදලා දක්වන්න සිද්ධ වෙනවා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ විස්තරාත්මකව පිළිතුරක් ලබා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. සුබ මානවකය, මම ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ මිත්‍යා ප්‍රතිපත්තිය වර්ණනා නොකරමි. බලන්න ඔන්න හොඳට අහගෙන ඉන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර. සුබ මානවකය අහපු ප්‍රශ්නේ තමයි බමුණෝගේ අදහසක් තියෙනවා. බමුණන්ගේ අදහසක් තියෙනවා ගිහියා තමයි නිවැරදි දේ කරන්නේ, පැවිද්දා නෙමෙයි. මේ ගැන භාග්‍යතුන් වහන්සේගේ අදහස කුමක්ද? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා ඔය ප්‍රශ්නයට එක කරුණකින් උත්තර දෙන්න බෑ. ඔය ප්‍රශ්නයට මම විස්තරාත්මක කොටස් වලට බෙදපු විස්තරාත්මක පිළිතුරක් දෙන්න. මෙන්න මෙහෙමයි උන්වහන්සේ පිළිතුරු දෙන්න ආරම්භ කරන්නේ. මම ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා වැරදි විදිහේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් මම ඒක වර්ණනා කරන්නේ නැහැ. මිත්‍යා ප්‍රතිපත්තිය. ගිහියෙක් හෝ පැවිද්දෙක් වරදවා පිළිපන්නේ වරදවා පිළිපැදීම් හේතු කොටගෙන නිවැරදි කාරණ ධර්මයේ සපුරන්නේ නොවේ. ගිහියාද පැවිද්දාද කියන එක නෙමෙයි මෙතෙන්දී මූලිකව සලකා බලන්න ඕනේ. එයා කරන දේ. ඔන්න බලන්න පින්වත්නි. ඊටාම වැදගත්. භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙන ගමන් මොනවාද මේ කියන කාරණා හොඳට අහුම්කම් දෙන්න ඕනේ.
අපි මේ දේශනා දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ භාෂිතය මනාව හඳුනගන්න. ඒ තුලින් අපේ නිර්වාණ අවබෝධය කරා ඒ ගමන් කරන්න බලාපොරොත්තු වුණ අපට ඒ නිවැරදි මාර්ගය හඳුනා ගන්නයි මේ දේශනා අපි අධ්‍යයනය කරන්නේ. එහෙනම් මේ කාරණා හොඳට අපි විස්තර කරගන්න ඕනේ, දැනගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුර හොඳට තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ පවසනවා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා වැරදි විදිහට පිළිපැද්දොත් වැරදි විදිහට ඒ පිළිපැදීම නිසා එයා නිවැරදි ජීවිතයක් ගත කළා වෙන්නේ නැහැ. මම මොන භාග්‍යතුන් වහන්සේ තව දුරටත් අවධාරණය කරනවා මම ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ සම්‍යක් ප්‍රතිපත්තිය වර්ණනා කරමි. ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා නිවැරදි ප්‍රතිපත්තිය අනුගමනය කරනවා නම් ඒකයි මම වර්ණනා කරන්නේ. වැරදි ප්‍රතිපත්තිය නෙමෙයි. ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා නිවැරදිව පිළිපැද්දොත් අන්න එයා තමයි නිවැරදි ධර්මය පුරණ කෙනා වෙන්නේ. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි පිළිතුර. දේශනාවේ තව දුරටත් ඉදිරියට කාරණා සඳහන් වෙනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේ මුලින්ම ලබා දුන්න පිළිතුර. හොඳට මේ කාරණාව හිතට ගන්න ඕනේ. ගිහියා තමයි හොඳම කෙනා. ගිහියාගේ ප්‍රතිපදාව තමයි හොඳම. පැවිද්දාගේ ප්‍රතිපදාව නෙමෙයි කියන බමුණු මතයට ඔන්න භාග්‍යතුන් වහන්සේ ලබා දුන්න පිළිතුර. ගිහියද පැවිද්දද කියන කෙනා නෙමෙයි උන්වහන්සේ මෙතෙන්දී ඉස්මතු කරන්නේ ප්‍රතිපදාව. ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මිත්‍යා ප්‍රතිපදාව වැරදි ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් භාග්‍යතුන් වහන්සේ ආව වර්ණනා කරන්නේ නැහැ. ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා සම්‍යක් ප්‍රතිපදාව නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයාව තමයි භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරන්නේ. ඉතින් ඊළඟට බලමු තව දුරටත් මේ දේශනාව ඉදිරියට ගලාගෙන යන හැටි. සුබ මානවකයා ඔන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා. ඒ කාරණාවට ඇහුම්කන් දීපු සුබ මානවකයා ඊළඟ ප්‍රශ්නේ අහනවා. බොහෝ අර්ථ ඇති බොහෝ කටයුතු ඇති ගෘහවාස කර්මය මහත්ඵල වෙයි. අල්ප අර්ථ ඇති අල්ප කටයුතු ඇති පැවිදි කර්මය අල්පඵල වෙයි. යනුවෙන් බමුණෝ පවසති. මේ ගැන බවත් ගෞතමයෝ කුමක් කියද්ද? සුබ මානවකයා මේ භාග්‍යතුන් වහන්සේගෙන් අහද්දි බලන්න සඳහන් වෙන විස්තරය බුදුරජාණන් වහන්සේ බමුණෝ මෙහෙම කියනවා ඔබ වහන්සේ මේ ගැන දරන අදහස කුමක්ද? ඔන්න අහන්නේ මොකක්ද ඊළඟට? බොහෝ අර්ථ ඇති බොහෝ කටයුතු ඇති ගෘහවාස කර්මය මහත්ඵල වෙයි. භාග්‍යතුන් වහන්සේ බමුණෝ කියනවා මේ බ්‍රාහ්මණයෝ කියන පිරිස කියනවා වැඩිපුර වැඩ තියෙන බොහෝ කටයුතු ඇති බොහෝ අර්ථ ඇති සාමාන්‍යයෙන් ගෘහවාස කර්මය ගිහි ජීවිතය ගොඩාක් වැඩ අධික ජීවිතයක්නේ. නිර්මල පැවිදි ජීවිතයට සාපේක්ෂව ගෘහ ජීවිතය බොහෝ වැඩ අධිකයි. ඉතින් සුබ මානවකයා කියනවා බමුණෝ කියනවා භාග්‍යතුන් වහන්සේ බමුණ මෙන්න මෙහෙම අදහසක් දරනවා ගොඩාක් වැඩ තියෙන ගිහි ජීවිතය තමයි මහත්ඵල වෙන්නේ. අඩුවෙන් වැඩ තියෙන පැවිදි ජීවිතය මහත්ඵල නැහැ. අල්පඵලයි. වැඩිපුර වැඩ තියෙන ගිහි ජීවිතයෙන් තමයි වැඩි ප්‍රතිඵල ලැබෙන්නේ. අඩුවෙන් වැඩ තියෙන පැවිදි ජීවිතය අඩුවෙන්මයි ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා බමුණු අදහසක් දරනවා. බුදුරජාණන් වහන්සේ මේ ගැන දරන මතය කුමක්ද? අපි බලමු මේකට භාගතුන් වහන්සේගේ පිළිතුර කුමක්ද කියලා. මානවකය මම මෙහිදීද විභජනය කොට පවසමි. ඒකාන්තවාද නොවෙමි. මානවකය ඔය ප්‍රශ්නයටත් කලින් වගේම එක කරුණකින් උත්තර දෙන්න බෑ. විභජනය කොට පවසමි. විභජනය කියන්නේ වෙන් කරනවා, බෙදා දක්වනවා, විස්තර කරනවා කියන අදහසනේ. සුබ මානවකය ඔය ප්‍රශ්නයටත් මට විස්තරාත්මක පිළිතුරක් දෙන්න සිද්ධ වෙනවා. ඔන්න උන්වහන්සේගේ පිළිතුර. බොහෝ කටයුතු ඇති කර්මාන්තයක් විනාශයට යන්නේ අල්ප වේද එබඳු කර්මස්ථානයක් ඇත. භාගතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා සුබ මානවකය සමහර කර්මාන්ත තියෙනවා ගොඩාක් වැඩ තියෙනවා. හැබැයි ඒක විනාශ වුණොත්
අඩුවෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. අටුවාවේ මේකට උදාහරණයක් සඳහන් කරනවා කෘෂි කර්මාන්තය. ඔන්න ඒ කාරණාවත් විස්තර කරගමු. දැන් මේ පින්වතුන් දන්නවා කෘෂි කර්මාන්තය සහ වෙළඳාම. ওই දෙකේ වෙනසක් තියෙනවනේ. කෘෂි කර්මාන්තය සහ වෙළඳාම. මේ අටුවාවේ ගන්න උදාහරණ මේ කාරණාවට. ඒ උදාහරණත් එක්කම අපි මේ භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර විස්තර කරගමු. සාමාන්‍යයෙන් සාපේක්ෂව බැලුවොත් කෘෂි කර්මාන්තයේ වැඩ වැඩි. වෙළඳාමේ වැඩ අඩුයි. දෙකේම වැඩ තියෙනවා. දැන් කෘෂි කර්මාන්තය කිව්වේ මෙතනදී ගොවිතැන් කටයුතු, වගා කිරීම කටයුතු. වෙළඳාම කිව්වේ කෙනෙක්ගෙන් බඩු මිලට අරගෙන තවත් කෙනෙක්ට විකිණීම කියන අදහසින්. මෙතනදී ඒ අදහස තමයි තියෙන වෙළඳාම කියන වචනයට. කෙනෙක්ගෙන් බඩු අරගෙන මොනවා හරි භාණ්ඩ හා සේවා අරගෙන තවත් කෙනෙක්ට විකුණනවා. එතකොට හොඳට කල්පනා කරලා බලන්න අටුවාවේ පැහැදිලි කරනවා කෘෂි කර්මාන්තයේ වැඩ වැඩි. සීසාන්න වෙනවා. ඒ අවශ්‍ය බීජ හොයා ගන්න වෙනවා. ඒ වගේම අස්වැන්න මනාව නඩත්තු කරන්න වෙනවා අස්වැන්න ලැබෙනකම්. ලැබිච්චට පස්සේ අස්වැන්න මනාව සකස් කරගන්න වෙනවා. ආදී වශයෙන් කෘෂි කර්මාන්තයේ වැඩ වැඩි. නමුත් වෙලෙන්දා මොකද්ද කරන්නේ? තියෙන භාණ්ඩ ආයෙ අලුතෙන් භාණ්ඩ වගා කිරීම ආදී දේවල් කරලා අස්වැන්න හොයන්නේ නැහැ. කවුරු හරි සකස් කරපු අස්වැන්නක් මිලට අරගෙන විකුණන්න කටයුතු කරනවා. එතකොට කෘෂි කර්මාන්තයේ වැඩ වැඩි සාපේක්ෂව මෙතනදී මේ වෙළඳාමේ වැඩ අඩුයි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ගොඩාක් වැඩ තියෙන කෘෂි කර්මාන්තය විනාශ වුණොත් අඩුවෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. හැබැයි ගොඩාක් වැඩ තියෙන කෘෂි කර්මාන්තය සමෘද්ධිමත් වුණොත් සාර්ථක වුණොත් ඒ ගොවිතැන් කටයුතු සාර්ථක වුණොත් වැඩි ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම තමයි වෙළඳාමේ වැඩ අඩු වුණත් විනාශ වුණොත් අඩුවෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. වෙළඳාම අසාර්ථක වුණොත් අඩු ප්‍රතිඵල ලැබෙන්නේ. හැබැයි අඩුවෙන් වැඩ තියෙන වෙළඳාම සාර්ථක වුණොත් වැඩි ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් බලන්න භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ ක්‍රමක්‍රමයෙන් විස්තර කරන්නේ. දැන් අර සුභමානවකයා කිව්ව නේද? භාග්‍යතුන් වහන්සේ බමුණු මතයක් දරනවා. බමුණෝ මෙන්න මෙහෙම කියනවා. වැඩියෙන් වැඩ තියෙන ගිහි ජීවිතය තුළ වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අඩුවෙන් වැඩ තියෙන පැවිදි ජීවිතය තුළ අඩු ප්‍රතිඵලයක්මයි ලැබෙන්නේ. ඒකයි බමුණු මතය. ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ අදහසයි ඇහුවේ. භාග්‍යතුන් වහන්සේ මුලින්ම උපමාවක් ගන්නවා. කෘෂි කර්මාන්තයේ වැඩ වැඩි. නමුත් කෘෂි කර්මාන්තයේ විනාශ වුණොත්, ඒ ගොවිතැන් කටයුතු වලට හානි වුණොත් අඩුවෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. හැබැයි කෘෂි කර්මාන්ත කටයුතු සාර්ථක වුණොත්, කිසිම හානියක් නොවුනොත් ඒ අස්වැන්නට වැඩි ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම තමයි වෙළඳාමේ වැඩ අඩුයි. නමුත් වෙළඳාම විනාශ වුණොත්, වෙළඳ කටයුතු අඩාල වුණොත් අඩුවෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. නමුත් වෙළඳාමේ ඒ අඩු වැඩ සහිත වෙළඳාම සාර්ථක වුණොත්, සමෘද්ධිමත් වුණොත් වැඩි ප්‍රතිඵල ලැබෙනවා. ඔන්න උපමාවක් සඳහන් කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ උපමාවට ගලපනවා. අන්න ඒ වගේ ගොඩාක් වැඩ තියෙන ගිහි ජීවිතය විනාශ කරගත්තොත් අඩුවෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. කොහොමද ගිහි ජීවිතයක් විනාශ වෙන්නේ? ඒකත් සඳහන් වෙනවා. යහපත් දේ නොකිරීම නිසා. ගොඩාක් වැඩ තියෙන ජීවිතයක් තමයි ගිහි ජීවිතය. හැබැයි යහපත් දේ කරන්න වෙලාව වෙන් කරේ නැත්නම් අන්න අල්ප ඵල තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි ගොඩාක් වැඩ තියෙන ගිහි ජීවිතය හරියට සමෘද්ධිමත් කරගත්තොත් අන්න මහත්ඵල ලැබෙනවා. කොහොමද ගිහි ජීවිතය සමෘද්ධිමත් කරගන්නේ? යහපත් දේ කිරීම තුලින් සුගතිගාමී වීම හරහා. එතකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන දේ හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි අපි. උන්වහන්සේ පෙන්වා දෙනවා ගිහි ජීවිතයේද පැවිදි ජීවිතයේද කියන එකට වඩා ගිහියා හෝ පැවිද්දා මොකද්ද කරන්නේ? ඒ කරන දේ අනුව තමයි වැඩි ප්‍රතිඵල ලැබෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ගිහි ජීවිතය විනාශ කරගත්තොත් අඩු ප්‍රතිඵල,
ගිහි ජීවිතය සමෘද්ධිමත් කරගත්තොත් වැඩි ප්‍රතිඵල. පැවිදි ජීවිතය විනාශ කරගත්තොත් අඩු ප්‍රතිඵල. පැවිදි ජීවිතය සමෘද්ධිමත් කරගත්තොත් වැඩි ප්‍රතිඵල. එහෙනම් විනාශ කිරීම හෝ සමෘද්ධිමත් කරගන්නවාද කියන කාරණාව මතයි ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ගිහි ජීවිතයක්ද ගත කරන්නේ පැවිදි ජීවිතයක්ද ගත කරන්නේ කියන කාරණාව එක නෙමෙයි. ගිහියා හෝ පැවිද්දා තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවද සමෘද්ධිමත් කරගන්නවද කියන කාරණාව මත තමයි ලැබෙන ප්‍රතිඵලය මහත්ද අඩුයිද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් මේ කාරණා හොඳට විශ්ලේෂණය කරගන්නකොට තේරෙනවා අපිට ලැබෙන පණිවිඩය. එතකොට සඳහන් වෙච්ච කාරණාත් එක හොඳට විස්තර කරගන්න ඕනේ. ගිහි ජීවිතයක් විනාශ වෙනවා යහපත් දේ නොකිරීම තුලින්. යහපත් දේ නොකිරීමෙන්. යහපත් දේ නොකරන කෙනා මතු නිරයගාමී වෙනවා. යහපත් දේ නොකිරීම ජීවිතය ගිහි ජීවිතය විනාශ වෙන්න බලපානවා. එතකොට වැඩ අධික ගිහි ජීවිතය අඩු ප්‍රතිඵල ලබා දෙනවා යහපත් දේ නොකිරීම නිසා. නමුත් වැඩ අධික ගිහි ජීවිතය වැඩි ප්‍රතිඵල ලබා දෙනවා යහපත් දේ කිරීම නිසා. යහපත් දේ කරන්නා මරණින් මතු සුගතිගාමී වෙනවා. දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සැප සම්පත් ලබනවා. ඒ වගේම තමයි පැවිදි ජීවිතයත්. පැවිදි ජීවිතය තුළ සිල් ආරක්ෂා කිරීම, ධාන වැඩිම ආදිය සිද්ධ කරොත් ස්වර්ග මෝක්ෂ සැප සම්පත් ලැබෙනවා. හැබැයි මේ දේවල් කළේ නැත්නම් ඒ සැප ලැබෙන්නේ නැහැ. පැවිදි ජීවිතය ඒ අදාළ කටයුතු කරන විදිහට පැවිදි ජීවිතය ගත කළේ නැත්නම්, ධාන වැඩිුවේ නැත්නම්, ඒ සීලය තුල මනාව පිහිටියේ නැත්නම් මොකද වෙන්නේ? පැවිදි ජීවිතේ විනාශයි. වැඩි ප්‍රතිඵල ලබා ගන්න බෑ. හැබැයි පැවිද්දා සීලය ආරක්ෂා කිරීම, විදර්ශනා වැඩිම ආදිය කරොත් අරිහත්ත්වය කියන ඉහළම ප්‍රතිඵලයට පවා ළඟා වෙනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ විස්තරාත්මක පිළිතුර. අහපු ප්‍රශ්නය වැඩ අධික ගිහි ජීවිතය වැඩි ප්‍රතිඵල ගෙන දේ, වැඩ අඩු පැවිදි ජීවිතය අඩු ප්‍රතිඵල ගෙන දේ කියන බමුණු මතයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. ඒකට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර උනේ මොකද්ද? ඒ වැඩ අධිකද වැඩ අඩුයිද කියන එක නෙමෙයි, පැවිද්දා හෝ ගිහියා ජීවිතය විනාශ කරගන්නවද සමෘද්ධිමත් කරගන්නවද කියන කාරණාව මතයි ප්‍රතිඵලය තීරණය වෙන්නේ. නිවැරදි දේ නොකරන ගිහියා නිරයගාමී වෙනවා, අඩු ප්‍රතිඵල ලබන්නේ. නිවැරදි දේ කරන ගිහියා සුගතිගාමී වෙනවා, වැඩි ප්‍රතිඵල ලබනවා. පැවිද්දත් එහෙමයි. ධාන වැඩිම, සීලය තුල පිහිටීම් ආදී නිවැරදි දේ නොකරන පැවිද්දා ඉහළ ප්‍රතිඵලයකට යන්නේ නැහැ. නමුත් සීලය තුල පිහිටීම්, විදර්ශනා වැඩිම, ධාන වැඩිම ආදී නිවැරදි දේ කරන පැවිද්දා ඉහළ ප්‍රතිඵලයකට යනවා. ඊළඟට ඔන්න තවත් මේ දේශනාව ඉදිරියට ගලාගෙන යනවා. සුබ මානවකයා අහන ඊළඟ ප්‍රශ්නය. ඔන්න බලන්න. දැන් මේ දේශනාව අපි පිළිවෙලින් මේ විදිහට විස්තර කරගන්නේ. සුබ මානවකයා සහ බුදුරජාණන් වහන්සේ අතර පැවතිච්ච සංවාදය. ඒ සංවාදය තුලින් තමයි අර වටින කාරණා ඉස්මතු වෙන්නේ. ඊළඟට සුබ මානවකයා පවසනවා බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න පිළිවෙලින් ඊළඟ කාරණා ටික බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සුබ මානවකයන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි ඊළඟට සංවාදය ඉදිරියට යන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා ඔන්න සඳහන් වෙනවා මානවකය පින් කිරීමට කුසල් කිරීමට බමුණෝ මොනවද පනවන කාරණා? කෙනෙක්ට පිනක් කුසලයක් සිද්ධ වෙන්න නම් එයා මොනා කරන්න ඕනද කියලාද බමුණෝ පනවන්නේ. බමුණෝ කියන්නේ සුබ මානවකයෙන් අහනවා. සුබ මානවකයා පිළිතුරු ලබා දෙනවා භාග්‍යතුන් වහන්සේ බමුණෝ පින් කිරීමට කුසල් සැපයීමට 5000ක් පනවති. භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණයෝ කාරණා 5ක් පනවනවා කෙනෙක්ට පිනක් හෝ කුසලයක් සිද්ධ කරගන්න. මොනවාද ඒ කාරණා 5? වාක් සත්‍ය, තපස, බ්‍රහ්මචර්යාව,
වේද හැදෑරීම සහ ත්‍යාගය. ඔන්න බමුණෝ පනවන පින් කුසල් සිද්ධ කරගන්න ඕන කරන කාරණා පහ. වාක් සත්‍ය, සත්‍ය වචනය. තපස, කෙලෙස් තැවීමට කටයුතු කිරීම. බ්‍රහ්මචර්යාව, මෛතුන ධර්මයෙන් වෙන්ව විසීම. ස්ත්‍රී පුරුෂ, පුරුෂයන් ස්ත්‍රීන් ඇසුරු කරන්නේ, ස්ත්‍රීන් පුරුෂයන් ඇසුරු කරන්නේ ආදී වශයෙන් මෛතුන ධර්මයෙන් වෙන්වීම බ්‍රහ්මචර්යාව. ඊළඟට වේදය හැදෑරීම, වේද ග්‍රන්ථ මනාව හැදෑරීම සහ පස්වෙනි කාරණාව ත්‍යාගය හෙවත් පරිත්‍යාග කිරීම. ඔන්න සුභමානවකයා පවසනවා භාග්‍යතුන් වහන්සේ බමුණෝ මෙන්න මේ කාරණා පහ වාක් සත්‍ය, තපස, බ්‍රහ්මචර්යාව, වේද හැදෑරීම සහ ත්‍යාගය. ඔන්න ඔය කාරණා පහ තමයි කෙනෙක්ට පිනක් කුසලයක් සිද්ධ කරගන්න මෙන්න මේ කාරණා පහයි සඳහන් කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා සුභමානවකය ඒ බමුණන් අතරින් යමෙක් මම මේ පස් දහම් මා විසින් විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට විපාක ප්‍රකාශ කෙරෙමි කියන්නේ නම් එවැන්නෙක් ඇද්ද? ඔන්න පින්වත්නි හොඳට අහුම්කම් දෙන්න ඕන තැන. අහනවා සුභමානවකයාගෙන් මොකක්ද අහන්නේ? භාග්‍යතුන් වහන්සේ අහනවා දැන් ඔය පස් දහම් ඔය කාරණා පහ බමුණු පවසනවානේ. ඔය කාරණා පහ පවසන බමුණු අතරින් කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම කියලා තියනවාද? මොකද්ද? මම මේ කාරණා පහ කියන්නේ මගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන. මම මේ කාරණා පහ කියන්නේ මේවයි විපාක මනාව දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙනයි කියන්නේ කියලා එක බමුණෙක් හරි කියනවාද කියලා අහනවා. ඔය වගේ කාරණා පහක් කියන බමුණ අතරින් කවුරු හරි කෙනෙක් කියනවද අනිවාර්යයෙන්ම මේ ප්‍රතිඵල ලැබෙනවාමයි. මේ කාරණා පහ කළොත් අනිවාර්යයෙන්ම පින් කුසල් සිද්ධ වෙනවාමයි. මම ඒවැ විපාක දැකලා තියෙනවා. ඒව මම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි කියන්නේ. ඔන්නෝම බමුණු කියනවද කියලා අහනවා. ඒ වෙලාවේ සුභමානවකයා කියනවා නැත භාග්‍යතුන් වහන්සේ. බමුණෝ මේ කාරණා පහ පනවද්දී ඒ ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ කාරණා පහ නම් කියනවා. හැබැයි ඒ කාරණා පහ පිළිබඳ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ අය අවබෝධ කරගෙන ඉන්නවා. අනිවාර්යෙන් මේ කාරණා පහ කළොත් පිනක් කුසලයක් සිද්ධ වෙනවාමයි කියලා ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්ත බවක් නම් කියන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ විදිහට අතීතයේ වාසය කරපු අර සඳහන් වෙන විදිහටම ගත්තොත් එසේ පවසන එකදු ආචාර්ය ප්‍රාචාර්යෙක් සත්වැනි ආචාර්ය යුගයේ තෙක් හෝ ඇද්ද? පරම්පරා 7කට කලින් හරි එහෙම බමුණෙක් ඉඳලා තියෙනවද? එහෙම බමුණු ගුරුවරයෙක් හරි ඉඳලා තියෙනවද? අතීතේ හරි එහෙම මම මේ කාරණා පහ කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි කියපු අතීතයේ හිටපු බමුණෙක් හරි ඉන්නවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ නැහැ. ඒ ගැන මම එහෙම දන්නේ නැහැ. අතීත බමුණෙක්වත් එහෙම කියලා නැහැ. මේ කාරණා පහ මම කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි කියලා කියපු. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා මේ බමුණන්ගේ මන්ත්‍රයන්හි කර්තෘ වූ මේ බමුණෝ පවත්වාගෙන යන වේද ග්‍රන්ථ ආදිය මුලින්ම රචනා කරපු ඒ ගැන සඳහන් කරපු අට්ටක වාමක ආදී ඍෂිවරුන් හෝ එසේ පවසා තිබේද? අට්ටක වාමක ආදී ඍෂිවරු තමයි පින්වත්නි මේ වේද ග්‍රන්ථවල ආදි කර්තෘවරු. අට්ටක වාමක ආදී නම් කීපයක් සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඔය වේද මන්ත්‍ර ආදී ඔය වේද ග්‍රන්ථවල සඳහන් වෙන කාරණා මුලින්ම පවසපු අට්ටක වාමක ආදී ඒ ඍෂිවරු හරි කියලා තියෙනවද? ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි මේ කාරණා පහ පනවන්නේ කියලා තියෙනවා. නැත භාග්‍යතුන් වහන්සේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා එහෙනම් බමුණන්ගේ ප්‍රථමයාත් මධ්‍යමයාත් පස්චිමයාත් නොදකී යන භාෂිතය. දැන් ඔන්න හොඳට අවධානය දෙන්න ඕනේ මේ කාරණාවට. දැන් භාග්‍යතුන් වහන්සේ අර සුභමානවකයාගෙන් ඇහුවා. සුභමානවකයා කිව්වනේ බමුණෝ කාරණා පහක් පනවනවා පින් කුසල් කරන්න කියලා. වාක් සත්‍ය, තපස, බ්‍රහ්මචර්යාව, වේද හැදෑරීම සහ ත්‍යාගය.
ඔය කාරණා පහ කළොත් අනිවාර්යෙන් පින් කුසල් සිද්ධ වෙනවා කියලා බමුණෝ කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා සුබ මානවකේ බමුණන්ගේ ප්‍රථමයාත් මේ බමුණන්ගේ ආදි කර්තෘවරු වෙන අට්ටක වාමකාදී ඒ ඍෂිවරුවත් ඔය කාරණා පහ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි කියන්නේ කියලා නැත්තම් ඒ වගේම මධ්‍යමයාත් ඒ අට්ටක වාමකාදී ඍෂිවරුන්ට පස්සේ ආපු ආචාර්ය ප්‍රාචාර්ය බමුණවත් කියලා නැහැ ඔය කාරණා පහ පනවන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි කියලා. ඒ වගේම පස්චිමයාත් දැන් ඉන්න කිසිම බමුණෙක්වත් කියන්නේ නැහැ මේ කාරණා පහ පනවන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කියලා. එහෙනම් කනවැල අල්ලා යන අන්ධයන්ගේ උපමාවට ගැලපෙන බව පවසමි. භාග්‍යතුන් වහන්සේ පවසනවා එහෙනම් සුබමානවක ඔය කියන කාරණා හරියට කනවැල අල්ලගෙන යන අන්ධයෝ වගේ. අන්ධයන්ම කීප දෙනෙක් එක දිගට ඔන්න හිතන්න අන්ධයෝ කීප දෙනෙක්ම එකම වැලක් අල්ලගෙන යනවා කියලා. හැමෝටම ඇස් පේන්නේ නැහැ. මුලින් යන අන්ධයට ඇස් පේන්නේත් නැහැ. අන්ධයනේ ඇස් පේන්නේ නැහැනේ කොහොමත්. එතකොට මුලින් යන්නෙත් ඇස් පේන්නේ නැති කෙනෙක්, මැද යන්නෙත් ඇස් පේන්නේ නැති කීප දෙනෙක්, අන්තිමට යන්නෙත් ඇස් පේන්නේ නැති කෙනෙක්. සියලු දෙනාම අන්ධයි. එහෙනම් කොහේ යනවද දන්නේ? මැද හරි හිටියොත් ඇස් පේන කෙනෙක් ඔන්න කෑ ගහලා හරි පැත්තට යොමු කරනවා. අවසානයේ හරි හිටියොත් කෑ ගහලා යොමු කරනවා ওই පැත්තට නෙමෙයි මේ පැත්තටයි යන්න ඕනේ. හැබැයි සියලු දෙනාම අන්ධයි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කනවැල අල්ලගෙන යන අන්ධයන්ගේ උපමාවට තමයි යෝග ගැලපෙන්නේ. සුබ මානවකයාට වුණ ඍජුව පවසනවා. දැන් බලන්න පින්වත්නි සුබ මානවකයා කිව්වනේ බමුණන්ගේ ආදි කර්තෘවරුවත් මේ කාරණා ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් නෙමෙයි කියලා තියෙන්නේ. ඊට පස්සේ පහළ වෙච්ච බමුණු ගුරුවරුවත් ඔය කාරණා පහ පනවල තියෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් නෙමෙයි. දැන් ඉන්න බමුණන්වත් ඒ කාරණා පහ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන නැත්තම් අන්ධයෝ වගේ. කනවැල අල්ලගෙන යන අන්ධයෝ වගේ. මුලින් යන්නෙත් අන්ධයෙක්, මැද යන්නෙත් අන්ධයෝ, අවසාන යන්නෙත් අන්ධයෙක්. කොහේ යනවා? යන පාර දන්නේ නැහැ. ඔන්න භාග්‍යතුන් වහන්සේ පවසනවා. කනවැල අල්ලාගෙන යන අන්ධයන්ගේ උපමාව මෙනයි සිතමි. මේකෙදි සුබ මානවකට පොඩ්ඩක් ඔන්න නොසතුටක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ කිව්ව කාරණාවත් එක්ක සුබ මානවකගේ හිතේ අප්‍රසාදයක් වගේ එකක් ඇති වෙනවා. මෙහිදී නොසතුටටපත් සුබ මානවකයා. මෙහිදී නොසතුටටපත් සුබ මානවකයා බුදුහිමිට ගර්හා කරමින් මෙන්න මෙහෙම දෙයක් පවසනවා. දැන් බුදුරජාන් වහන්සේත් එක්ක පුංචි තරහක් වගේ එකක් ඇති වෙලා. මොකද භාග්‍යතුන් වහන්සේ කෙලින්ම කිව්වනේ සුබ මානවකය කනවැල අල්ලගෙන අන්ධය වගේනේ. කලින් හිටිය බමුණවත් දන්නේ නැහැ මොනවාද මේ කියන කාරණා පහ. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. ඊට පස්සේ ආපු බමුණු ගුරුවරු දන්නෙත් නැහැ මේ කාරණා පහ ඇත්තටම ඇත්තද කියලා. දැන් ඉන්න බමුණවත් ඔය කියන කාරණා පහ ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. කනවැල අල්ලගෙන යන අන්ධයෝ වගේ. මුලින් යන්නෙත් අන්ධයෙක්, මැද යන්නෙත් අන්ධයෝ, අවසාන යන්නෙත් අන්ධයෙක්. කොහේ යනවද දන්නේ නැහැ. ඉතින් මෙහෙම කිව්වහම සුබ මානවකයට පුංචි තරහක් වගේ ඇති වෙනවා. සුබ මානවකයා මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට නිඳා කරමින්, ගර්හා කරමින් යමක් පවසනවා. මේ සංවාදයේ ඉදිරියට යන හැටි. සුබ මානවකයා මේ වෙලාවේ නොසතුටින් මෙන්න මෙහෙම දෙයක් කියනවා භාග්‍යතුන් වහන්සේට නිඳා කරන්න හිතාගෙන. මොකද්ද කියන්නේ? බවත් ගෞතමයනි පොක්කර සාති බ්‍රාහ්මණයා මෙසේ කියයි. ඇතැම් මහණ බමුණෝ මනුෂ්‍ය ධර්මයන් මැත්තේහි ආර්ය භාවකරණයට සමත් ඥාන දර්ශනය ප්‍රකාශ කෙරෙති. උන්ගේ මේ භාෂිතය හාස්‍ය, ලාමක බව, නිස්සාර බව, හිස් බවම උපදවයි. කෙසේනම් මනුෂ්‍ය වූයෙක් මනුෂ්‍ය ධර්මයන් මතුයෙහි ආර්ය භාවකරණයට සමත් ඥාන දර්ශන විශේෂයක් දන්නේ දක්නේ ප්‍රත්‍යක්ෂ කරන්නේ හෝ වේද? ඒ කරුණ විද්‍යමාන නොවේ. සුබ මානවකයා මේ වෙලාවේ ගන්නවා කෙනෙක්ව කවුද? පොක්කර සාති බ්‍රාහ්මණයා. දැන් බුදුරජාණන් වහන්සේට පුංචි නින්දාවක් කරන්න වගේ හදන්නේ. ඇයි අර Tamanට පුංචි ලැජ්ජාවක් වගේ ඇති වුණානේ.
භාග්‍යතුන් වහන්සේ කිව්වානේ සුභ මානවකේ ඔයා ඔය කියන කාරණාව කනවැල අල්ලගෙන අන්දේ වගේනේ. ඒ වෙලාවේ ඔන්න සුභ මානවකයා නොසතුටින් කියනවා භාග්‍යතුන් වහන්සේ පොක්කර සාති කියන බමුණ මෙන්න මෙහෙම කියනවා. මොකද්ද? මනුෂ්‍ය ධර්මයන් මැත්තේ ආර්ය භාවය කරන සමන් ඥාන දර්ශනය ප්‍රකාශ කරනවා මිනිස්සු වන මහාන බමුණෝ. මොකද්ද කියන්නේ? පොක්කර සාති බ්‍රාහ්මණයා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සුභ මානවකයයි මෙහෙම කියන්නේ. මොකද්ද? සුභ මානවකයා කියනවා භාග්‍යතුන් වහන්සේ පොක්කර සාති කියන බ්‍රාහ්මණයා කියනවා මේ මිනිස්යන් වෙන මහාන බමුණෝ මනුෂ්‍යභාවයේ ඉක්මවාගේ ආර්ය ධර්මයක් ගැන කියලා දෙනවා. මිනිස්යන් වන ශ්‍රමණ බමුණන් ස්වාමින් වහන්සේලා මනුෂ්‍යත්වයේ ඉක්මවාගේ ආර්ය භාවයක් ගැන කියනවා. එහෙම දෙයක් වෙන්න බෑ. එහෙම දෙයක් කියන්න බෑ. මෙන්න මේ විදිහට පොක්කර සාති බ්‍රාහ්මණයා කියනවා කියලා සුභ මානවකයා කියනවා. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක්. මිනිස්සෙක් වූ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යත්වයේ ඉක්මවාගේ ආර්ය භාවයක් ගැන දේශනා කළානේ. නිවන් අවබෝධය කියන්නේ මනුෂ්‍යත්වයේ ඉක්මවාගේ තත්වයක්. ලෝකෝත්තර තත්වය. දැන් මේ භාග්‍යතුන් වහන්සේට නිඳා කරන්න හදන්නේ. පොක්කර සාති බමුණ කියනවලු අන සුභ මානවකයා කියන්නේ. පොක්කර සාති කියන බමුණා කියනවා භාග්‍යතුන් වහන්සේ මිනිස්සු වන ශ්‍රමණ බමුණන් කොහොමද මනුෂ්‍යත්වයේ ඉක්මවාගේ තත්වයක් දේශනා කරන්නේ? ඒක හාස්‍ය උපදවනවා. එහෙම වෙන්න බෑ. ඔන්න භාග්‍යතුන් වහන්සේට කියනවා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඒ පොක්කර සාති බමුණා හැම මහාන බමුණන්ගේම සිත සිය සිතින් උන් සිත පිරිසිඳ දන්නේ වේද? පොක්කර සාති බමුණ එහෙම කියන්නේ සියලු ශ්‍රමණ බමුණන්ගේ හිත් කියවලද? ඔන්න. දැන් පොක්කර සාති බමුණ කියනවා නේද? දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ සුභ මානවකයා තුලින්ම කරුණ ඉස්මතු කරගන්න හැටි. ඔය පොක්කර සාති බ්‍රාහ්මණයා ඔහොම කියන්නේ සියලු ශ්‍රමණ බමුණන්ගේ හිත් කියවලද? ඒ වෙලාවේ පවසනවා භාග්‍යතුන් වහන්සේ නැවතත් අහනවා උපතින්ම අන්ධ පුරුෂයෙක් කළු සුදු නිල් ආදී වර්ණ ඒ වගේම සම විෂම ස්ථාන නොදැක ඒත් එවැනි රූප නැත ආදී වශයෙන් පවසනවා නම් ඒක ගැලපෙනවද? උපතින්ම අන්ධ කෙනෙක් කියනවා කළු සුදු කියලා පාට නැහැ. එයා උපතින්ම අන්ධයි. සම විෂම කියලා එහෙම දෙයක් නැහැ. වර්ණ කියලා දෙයක් නැහැ. ඒ වගේම ඉරහඳ කියලා එකක් නැහැ කියලා ඔන්න කියන උපතින්ම අන්ධ කෙනෙක්. ඒ කියමන ගැලපෙනවද කියලා අහනවා. ඉතින් ඔන්න බලන්න මේ ක්‍රමක්‍රමයෙන් භාග්‍යතුන් වහන්සේ සුභ මානවකයට කරුණු තේරුම් කරන හැටි. උපතින්ම අන්ධ කෙනෙක් කිව්වොත් ඉරයි හඳයි කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා ඒක මනා කියමනක් වෙනවද? කියනවා සුභ මානවකයා. ඉතින් ඒක එහෙම දෙයක් නෙමෙයි. එහෙම නැහැ. උපතින්ම අන්ධ කෙනෙක් ඉරයි හඳයි කියලා දෙයක් මේ ලෝකේ නැහැ කිව්වා කියන එක හරි කියමනක් නෙමෙයි. අන්න ඒ වගේමයි ඔන්න භාග්‍යතුන් වහන්සේ කියනවා. පොක්කර සාති බමුණත් අන්ධයි. උපතින්ම අන්ධ කෙනෙක් මේ ලෝකේ ඉරයි හඳයි කියලා දෙයක් නැහැ කියලා කියනවා වගේ තමයි පොක්කර සාති බමුණත් කිසිම ශ්‍රමණ බමුණෙක්ට මනුෂ්‍යත්වයේ ඉක්මවාගේ ආර්ය භාවයක් ගැන කියන්න බෑ කියන කාරණාව ඒකත් ඒ වගේ. පොක්කර සාති බ්‍රාහ්මණය අන්ධයි. විතර අන්ධයි කියන්නේ ඇස් දෙක පේන්නේ නැහැ කියන එක නෙමෙයි. පොක්කර සාති බමුණ දන්නේ නැහැ ශ්‍රමණ බමුණන්ට එවැනි කාරණා කියන්න පුළුවන්ද බැරිද කියන කාරණාව ගැන. එහෙම නොදැනයි ඔය කියන්නේ. කොසල් රටෙහි වෙසෙන චංකී තාරුක පොක්කර සාති ඒ වගේම ඔබගේ පියා වෙච්ච තෝදෙය්‍ය ආදී බ්‍රාහ්මණයන් සම්මුතියෙන් අසම්මුතියෙන් යම් බසක් කියද්ද උන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේද? දැන් තව දුරටත් මේ දේශනාව ඉදිරියට ගලාගෙන යනවා. දීර්ඝ දේශනා නෙමෙයි. බලන්න පින්වත් මේ දේශනා මේ විදිහට වචනයෙන් වචනේ පැහැදිලි කර ගන්නකොට කොච්චර කාරණා හෙළිදරව් වෙනවද? ওই විදිහට දේශනාව ඉදිරියට යනකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඔයාගේ තාත්තා වෙච්ච තෝදෙය්‍ය බමුණ දැන් මේ සුභමානවගේ තාත්තා තෝදෙය්‍යනේ. තෝදෙය්‍ය බමුණනේ.
තෝදෙය්‍ය පුත් සුභමානවක කියලා සඳහන් වෙන්නේ. ඔයාගේ තාත්තා වෙච්ච තෝදෙය්‍ය බමුණ ඒ වගේම පොක්කර සාති ආදී බමුණෝ යම්කිසි දෙයක් කියද්දි ඒ දේ ශ්‍රේෂ්ඨ වෙන්නේ සම්මුතියෙන් කිව්වොත් අසම්මුතියෙන් කිව්වොත් කියලා. සම්මුතිය කියන්නේ ලෝක ව්‍යවහාරය, අසම්මුතිය කියන්නේ ලෝක ව්‍යවහාරය නෙමෙයි. ඒ වෙලාවේ කියනවා සම්මුතියෙන් කියන බසමයි ශ්‍රේෂ්ඨ. ඒ වගේම පරීක්ෂා කරලා කියන බසද ශ්‍රේෂ්ඨ වෙන්නේ පරීක්ෂා නොකර කියන බසද. භාග්‍යතුන් වහන්සේ පරීක්ෂා කරලා කියන බස තමයි පරීක්ෂා කරලා කියන දේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ වගේම නුවණින් දැන කියන බසද ශ්‍රේෂ්ඨ වෙන්නේ නුවණින් නොදැන කියන බසද. නුවණින් දැන කියන බසයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. අර්ථ සංහිතව කියන බසද ශ්‍රේෂ්ඨ වෙන්නේ අර්ථ සංහිත නැතිව කියන බසද. අර්ථ සංහිතව කියන බසමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඔන්න ආදී වශයෙන් සඳහන් කරනවා. ඔය පොක්කර සාති බමුණා අර කිව්ව කාරණාව කියන්නේ සම්මුතියෙන්ද අසම්මුතියෙන්ද? අසම්මුතියෙන්. පොක්කර සාති බමුණා අර කිව්ව කාරණාව කියන්නේ පරීක්ෂා කරලද පරීක්ෂා කරන්නේ නැතුවද? පරීක්ෂා කරන්නේ නැතුව. පොක්කර සාති බමුණා අර මුලින් කිව්ව කාරණාව කියන්නේ නුවණින් දැනගෙනද නුවණින් නොදැනද? නුවණින් දැනගෙන නෙමෙයි. අර්ථ සංහිතවද අනර්ථ සංහිතවද? අනර්ථ සංහිත. එහෙනම් පොක්කර සාති බමුණ මොකද්ද ඔය කියලා තියෙන්නේ? අන්න බලන්න. සුභ මානවකයට හොඳට කාරණා විස්තර කරලා දෙනවා. ඒ වගේම තවත් කාරණා කියලා දෙනවා සුභ මානවකය පොක්කර සාති බමුණා තුල පංච නීවරණ තියෙනවා. පංච නීවරණ තියෙන නිසා එයා දන්නේ නැහැ ශ්‍රමණ බමුණන්ට ආර්ය භාවයක් ගැන දේශනා කරන්න පුළුවන් කියන කාරණාව. මොකද පංච නීවරණ කෙනෙක් තුල තිබුණොත් එයා ආර්ය භාවය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. පංච නීවරණ කෙනෙක් තුල තිබුණොත් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච ආදී පංච නීවරණ කවුරු හරි කෙනෙක් තුල තියනවද? එයාට බෑ මේ ආර්ය භාවය කියන එක තේරුම් ගන්න. පොක්කර සාති බමුණා තුල පංච නීවරණ තියෙනවා. ඒ නිසා එයාට තේරුම් ගන්න බෑ මේ ආර්ය භාවය කියන්නේ මොකද්ද කියලා. ඔන්න භාගතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි මානවකය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම ගුණ තියෙනවා. මේ පංචකාම ගුණ කවුරු හරි ඒවැ ඇලී ගැලී ඉන්නවා නම් එයාටත් ආර්ය භාවය ගැන අදහසක් ගන්න බෑ. කවුරු හරි කෙනෙක් පංචකාම ගුණයන් තුල ඇලී ගැලී වාසය කරනවද? එයාට මනුෂ්‍ය ධර්මයේ ඉක්මවා ගිය තත්වයක් ගැන අදහසක් නැහැ. ඒ තත්වය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එන්නේ නැහැ. පොක්කර සාති බමුණා තුලත් ඒ තත්වයේ තියෙනවා. ඒ නිසා එයාට ඒ ගැන කියන්න තේරෙන්නේ නැහැ. පොක්කර සාති බමුණා තුල මේ පංචකාම ගුණයන්හි ඇලී ගැලී වාසය කරන ගතියක් තියෙනවා. ඒ නිසා එයාට කොහොමත්ම ආර්ය භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. ඔන්න ඔය විදිහට පැහැදිලි කරලා තවදුරටත් විස්තර කරමින් සඳහන් කරනවා මානවකය තනදර සහිතව දැල්වූ ගින්න රහිතව දැල්වූ ගින්න යන දෙකින් කවරනම් ගින්නක් දිදුලන වර්ණවත් ප්‍රභාස්වර වේද? තනදර සහිතව දැල්වූ ගින්න සහ රහිතව දැල්වූ ගින්න. දර දාලා අවුලන ගින්න සහ දර රහිතව අවුලන ගින්න. ඒ කියන්නේ යම්කිසි දෙයක් සහිතව යම්කිසි දහණය වන දෙයක් සහිතව අවුලන ගින්න සහ දහණය වන දෙයක් රහිතව අවුලන ගින්න අතරින් වැඩියෙන්ම ප්‍රභාස්වර මොන ගින්නද කියලා ඇහුවා. ඒ වෙලාවේදී සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ තනදර රහිතව ගින්නක් දැල්වන්න පුළුවන්ද? ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන පුළුවන්. 이르දිමත් අයට පුළුවන්. දහණය වන දෙයක් රහිතව ගින්නක් දැල්වන්න 이르දිමත් අයට පුළුවන්. ඒ ගින්න තමයි වැඩියෙන්ම ප්‍රභාස්වර. වැඩියෙන්ම දිලිසෙන්නේ. ඒතර අටුවාව පැහැදිලි කරනවා තනදර සහිතව එහෙම නැත්නම් දහණය වන දෙයක් සහිතව දර ආදී දහණය වන දෙයක් සහිතව අවුලන ගින්නේ අලු තියෙනවා. දුම් තියෙනවා. නමුත් 이르දිමතුන් විසින් මවන කිසිම දහණය වන දෙයකින් තොර ගින්නේ අලු දුම් නැහැ. ඒ නිසා ඒ ගින්නමයි වැඩියෙන් දිලිසෙන්නේ. වැඩියෙන් ප්‍රභාස්වර කියලා භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක්
කවුරු හරි කෙනෙක් පංචකාම ගුණයන් අතහැරලා ධාන ආදිය වර්ධනය කරමින් ප්‍රීතියක් උපදවා ගත්තොත් අන්න අර තනදර රහිත ගින්න වගේ ප්‍රභාස්වරයි කියලා කියනවා. පංචකාම ගුණයන් අතහැරලා ධාන තුලින් ලබන සුවය අර 이르දිමතුන් මවන ප්‍රභාස්වර ගින්න වගේ කියනවා. නමුත් කවුරු හරි කෙනෙක් පස්කම් ගුණත් එක්ක ප්‍රීති වෙනවා නම් ඒක අර තනදර සහිත අලුදුම් සහිත ප්‍රභාස්වර භාවයෙන් අඩු ගින්න වගේ කියලා උපමාවක් සඳහන් කරනවා. මේ ගොඩාක් විස්තර කරගන්න ඕන කාරණා. නමුත් කාල වේලාව ඉක්ම යන නිසා තමයි මේ විදිහට කෙටියෙන් පැහැදිලි කරගන්නේ. දේශනාවේ අන්තර්ගතය මෙන්න මෙහෙමයි කියන කාරණාව. ඒ වගේම ඔන්න අවසාන වශයෙන් භාගතුන් වහන්සේ තවදුරටත් විස්තර කරමින් කාරණා ගණනාවක් සඳහන් කරලා තියෙනවා. ඔක්කොම විස්තර කරගන්න කාලය නෙමෙයි. දේශනාව අවසාන හරියේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ සුබ මානවකයාගේ ප්‍රශ්නයකට විශේෂ පිළිතුරක්. මේ සංවාදය තුල අවසාන වශයෙන් සුබ මානවකයා අහනවා භාගතුන් වහන්සේ මම අහලා තියෙනවා ඔබ වහන්සේ දන්නවා කියලා බ්‍රහ්ම ලෝකේ ඉපදෙන ක්‍රමය. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා එක්ක ජීවත් වෙන්න නම් කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා ඔබ වහන්සේ දේශනා කරන බව මම අහලා තියෙනවා. භාගතුන් වහන්සේ මට ඒක කියලා දෙන්න. අන්න ඒ වෙලාවේ භාගතුන් වහන්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ධර්මතා තමන් තුළ වර්ධනය කරගත්තොත් චේතෝ විමුක්තියක් දක්වා ඒ දේ වර්ධනය කළොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න පුළුවන් කියලා විස්තර කරලා දෙනවා මේ දේශනාවේ අවසානයේ. බ්‍රහ්ම සහව්‍යතාවයට මාර්ගය. කාට හරි අවශ්‍ය නම් මරණින් මතු බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්න අධික සැප සහිත බ්‍රහ්මතලයකට යන්න එයා මොකද්ද කරන්න ඕනේ කියලා අවසාන වශයෙන් සුභමානක ඇහුවේ. භාගතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව කියන මේ ධර්මතා මෙන්න මෙහෙම වර්ධනය කරගත්තොත් කොහොමද? විපුල, මහග්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ වූ ඔන්න ඔය විදිහට චේතෝ විමුක්තියක් දක්වා වර්ධනය කරගත්තොත් අන්න යාට පුළුවන් බ්‍රහ්මයන්ගේ සහවාසයට යන්න. එතකොට චේතෝ විමුක්තියක් දක්වා වර්ධනය කරගන්න ඕනේ. මේ කියන්නේ එතකොට සාමාන්‍ය මෛත්‍රියක් නෙමෙයි, සාමාන්‍ය කරුණාවක් නෙමෙයි, සාමාන්‍ය මුදිතාවක් නෙමෙයි, සාමාන්‍ය උපේක්ෂාවක් නෙමෙයි. මනා ලෙස වර්ධනය කරගත්ත. නීවරණ දුරු වෙන මට්ටමට වර්ධනය කරගත්ත චේතෝ විමුක්තිය. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ ධර්මතා නීවරණ පහව යන මට්ටමට වර්ධනය කරගත්තොත්, ධාන මට්ටමට වර්ධනය කරගත්තොත් එයාට බ්‍රහ්මයන්ගේ සහවාසයට බ්‍රහ්ම ලෝකේ උපත සකස් කරගන්න හැකියාව තියෙන බව පැහැදිලි කරලා දෙනවා. දේශන අවසානයේ සතුටටපත් වෙන සුභමානවකයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරලා එතනින් පිටත් වෙලා යනවා. මගදී ජානුස්සෝනි කියලා බමුණෙක්ව සුභමානවකයාට හම්බ වෙනවා. ජානුස්සෝනි බමුණ. කලින් සූත්‍රවලත් හම්බෙලා තියෙනවා. සුභමානවකයා භාගතුන් වහන්සේට වැඳලා පිටත් වෙද්දී ජානුස්සෝනි කියන බමුණව හම්බ වෙනවා. ජානුස්සෝනි බමුණා සහ සුභමානවකයා අතර පුංචි සංවාදයක් යනවා. මොකද්ද සංවාදය? ජානුස්සෝනි බමුණ අහනවා සුභමානවකයාගෙන් මොකද්ද අහන්නේ? සුභමානවකය ඔයා භාගතුන් වහන්සේ ගැන හිතන් ඉන්නේ කොහොමද? භාගතුන් වහන්සේට ප්‍රඥාව එහෙම තියනවද? ඉතින් ඒ වෙලාවේ සුභමානවකයා පැහැදිලි කරනවා දැන් සංවාදයක් සිද්ධ කරලා නේ ආවේ. භාගතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන මට හිතා ගන්න බෑ. මම උන්වහන්සේට ප්‍රශංසා කරන්නවත් සුදුසු නෑ ආදී වශයෙන් භාගතුන් වහන්සේගේ ගුණ පවසනවා. ඒ වෙලාවේ ගුණ ටික අහපු ජානුස්සෝනි බමුණගේ හිතේ ඇති වෙන ලොකු ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ ගැන. සුභමානවකයා කියන ගුණ අහලා. ඒ වෙලාවේ ජානුස්සෝනි බමුණ රතයක් තුල හිටියේ. නමුත් මේ සුභමානවකයා භාගතුන් වහන්සේ ගැන කරපු වර්ණනාව අහලා ජානුස්සෝනි බමුණ රතෙන් බැහැලා තමන්ගේ ඇඳුම් පිළිවෙලක් කරලා උතුරු සළුව ඒකාංශ කරලා ඇඳුම් සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරිලා අත් දෙක වැඳගෙන මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? යම් රජෙකුගේ විජිතෙහි
අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ වැඩවසන සේක්ද ඒ පසේ නදී කොසල් රජහට ලාභයක කල්යාණ ලාභයක පොක්කර සාති බමුණා දැන් මේ සඳහන් වෙන අවසානයේ පොක්කර සාති බමුණා නෙමේ ජානුස්සෝනි බමුණා සුබමානකට අන්තිමට මුණ ගැහෙනවනේ ජානුස්සෝනි බමුණා ඒ ජානුස්සෝනි බමුණට අහන්න ලැබෙනවා සුබමානවකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ කරන ගුණ විස්තරය ඒක අහලා මොකද්ද කියන්නේ ජානුස්සෝනි බමුණා තුල ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා භාගතුන් වහන්සේ ගැන රතෙන් බැහැලා භාගතුන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා භාග්‍යතුන් වහන්සේ වගේ කෙනෙක් මේ සවැත් නුවර වාසය කරනවා කියන්නේ මෙහි රජතුමාට ලාභයක්මයි. භාග්‍යතුන් වහන්සේ ගැන තව තවත් පහදිනවා. ඔන්න ඔහොමයි දේශනාව අවසන් වෙන්නේ. බොහෝ වේලා අරගෙන විස්තර කරගන්න ඕන සූත්‍රයක් වුණත් කාලානුරූපව කෙටියෙන් විස්තර කරගත්තේ. ඒතකොට අද දවසේ අපි දැනගත්තේ සුබ සූත්‍රය. පින්වතුන්ට අවස්ථාව ලැබුණා බොහෝ කාරණා දැනගන්න කෙටියෙන් නමුත් තවදුරටත් මේ ගැන අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා මේ පින්වතුන්ට. මේ දේශනා පහසුවෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසාම හොඳට අධ්‍යයනය කරන්න නැවතත් පුළුවන්. විශේෂයෙන්ම අපි අද සුබ සූත්‍රයෙන් දැනගත්තා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ගිහි ජීවිතයක් හෝ පැවිදි ජීවිතයක් වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදිහට නම් කොහොමද ගත කරන්න ඕනේ? ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා වැඩි ප්‍රතිඵල මහත්ඵල මහානිසංස ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ජීවිතය කොහොමද ගත කරන්න ඕනේ? කොහොමද ගත කරන්න ඕනේ කියලා සඳහන් වුණා. එයා අනිවාර්යයෙන්ම ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් කුසල ප්‍රතිපදාව තුළ නිරත වෙන්න ඕනේ. එයා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් යහපත් දේ කරන්න ඕනේ. එයා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් සීලය තුල පිහිටීම විදර්ශනා වැඩිම ආදිය කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන්. එහෙනම් පින්වත්නි ගිහියන් වන ඔබත් පැවිද්දන් වන ස්වාමින් වහන්සේලා වන අපත් වැඩි ප්‍රතිඵල මහත්ඵල මහානිසංස ලබා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? සීලාදී ගුණධර්මයන් වඩන්න ඕනේ. විදර්ශනා ඥාන වඩන්න ඕනේ. යහපත් දේ කරන්න ඕනේ. ඒ වගේම මේ දේශනාවෙන් අපිට හෙළිදරව් වුණා යමක් පිළිබඳ නුවණින් විමසා බලන්න බුදුරජාණන් වහන්සේ කොහොමද අපව යොමු කරන්නේ? ඒ දේ පවසන කෙනා මෙන්න මෙහෙම කියනවද කියලා බලන්න. මොකද්ද? මම මෙය ප්‍රත්‍යක්ෂ ලෙසම දැනගෙනම පවසන්නේ. කවුරු හරි දෙයක් කියද්දී හොයලා බලන්න එයා හොඳ අවබෝධයකින්ද ඒක කියන්නේ. එයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගෙනද කියන්නේ. එහෙම හොයලා බලලා ඊට පස්සේ තමයි තීරණය කරන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ වගේම දේශනාවෙන් හෙළිදරව් වුණා පංච නීවරණ සහ පංචකාම ගුණයන් කවුරු හරි තුල තියෙනවා නම් එයාට ආර්ය භාවය තුලින් ලබන ඒ ඥාන දර්ශනයන් ප්‍රත්‍යක්ෂ කරන්න අවස්ථාවක් නැහැ. අපි දන්නම කාරණා හොඳට විස්තර වුණා. මේ දේශනාව තුල හොඳට විස්තර කරනවා සුබ සූත්‍රය තුල කවුරු හරි කෙනෙක් තුල පංච නීවරණ හෝ පංචකාම ගුණයන්හි ඇලී ගැලී වසන ස්වභාවය තියෙනවා නම් නිවන් දකින්න හැකියාවක් නැහැ. එහෙනම් පංච නීවරණ දුරු කරන්න ඕනේ. පංචකාම ගුණයන්හි ඇලී ගැලී වාසය නොකර ආදීනව දකිමින් නුවණින් ඒවත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. එතකොටයි නිවන් දකින්න හැකියාව තියෙන්නේ. නීවරණ දුරු කිරීම සහ පංචකාම ගුණයන්හි ඇලී ගැලී වාසය නොකර ආදීනව දක්නාසුලුව කටයුතු කිරීම. ඔන්න ඔය පණිවිඩත් හම්බුණා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ නුවණ ප්‍රඥාව ගැන අවබෝධයක් ලැබෙන සූත්‍රයක්. විශේෂයෙන්ම බමුණන් හා වාසය කරන්න නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණධර්මයන් වඩන්න ඕනේ කියන කාරණාවත් පිළිදරව් වුණා. ඉතින් බොහෝ කාලය ගත වුණා. මේ වගේ වටින කාරණා දැනගන්න ලැබිච්ච සඳහන් වෙන සුබ සූත්‍රය අපි දැනගත්තේ. එතකොට මේ පින්වතුන්ට තවදුරටත් මේ දේශනාව අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙන බවත් මතක් කරමින් අදට නියමිත දේශනාව අවසන් කරනවා. මේ සඳහා අප කැප වෙන හැම දෙනාටමත් නැවතත් සෙත් පතමින් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ට මේ රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය දහම් කරුණු දැනගෙන දහම් මානසිකාර පවත්වමින් මේ රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින්
මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසීම සඳහා හේතු උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුන් නමින් මිය පරලොව යන දිනු මළගිය ඥාතීන්ට ඒ වගේම පින් බලාපොරොත්තු වන දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන මළගිය ඇත්තෝ සහ සියලු දෙවියෝ තමන්ගේ සංසාර ගමන සුවපත් කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ගාථා කියමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාටම ධර්ම ශ්‍රවණමය කුසලය උතුම් වූ ධර්මාවබෝධය පිණිස වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.